අයබවන් හරි අපි පුතාලා මේ ව්‍යාපාර පරිසරය කියන කොටසේ ඇත්තටම මේක වෙනම පාඩමක් නෙමේ පළවෙනි පාඩමේ දෙවෙනි කොටස තමයි ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ මේ වෙනකොට අපි පළවෙනි සහ දෙවෙනි වීඩියෝ වලින් ඉගෙන ගත්තා ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාර කටයුතු වලට බලපෑම් එල්ල කරන සියලු අභ්‍යන්තර සහ බාහිර සාධකවල එකතුවක් තමයි ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ. එතකොට ඔයාලට මතක ඇති පළවෙනි වීඩියෝ එකේදී අපි සාකච්ඡා කළා අභ්‍යන්තර පරිසරය සහ ඒකට සම්බන්ධ සාධක පිළිබඳව. දෙවෙනි වීඩියෝ එකේදී අපි සාකච්ඡා කළා මේ බාහිර පරිසරය කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ආසන්න පරිසරය. අනිත් එක තමයි දරුවනේ සාර්ව පරිසරය කියන කොටස. දැන් සාර්ව පරිසරය පිළිබඳව තමයි අපි අන්තිමට සාකච්ඡා කර ඉඳියේ. සාර්ව පරිසරය කියලා කියන්නේ ව්‍යාපාර කටයුතු වලට බලපෑම් එල්ල කරන. ව්‍යාපාර වලට බලපෑම් එල්ල කරන ව්‍යාපාරිකයට පාලනය කළ නොහැකි. ව්‍යාපාරිකයට පාලනය කළ නොහැකි සාධක වල එකතුවක් තමයි සාර්ව පරිසරයේ තියෙන්නේ. කිසිසේත්ම පාලනය කරන්න බෑ. හරිද? එතකොට ඒකේ තියෙනවා political, economic, social, technical, natural, global, demography, legal කියන පරිසර ප්‍රභේද තියෙනවා. එතකොට political කියලා කියන්නේ දේශපාලන පරිසරය. මේ දේශපාලන, මේක ආර්ථික, මේක සමාජ පරිසරය, මේක තාක්ෂණික පරිසරය, ස්වභාවික පරිසරය, ගෝලීය පරිසරය, ප්‍රජා පරිසරය සහ නෛතික පරිසරය. ඔන්න ඔය පරිසර සාධක ටික. ඇයි අපි මේ පරිසර සාධක පිළිබඳව අධ්‍යයනය කරන්නේ? මේ පරිසර සාධක වලින් ව්‍යාපාර වලට ධන බලපෑම් එල්ල වෙනවා. ඒවට අපි අවස්ථා කියලා කියනවා. එහෙම නැත්නම් මේ වලින් අපිට ඍණ බලපෑම් එල්ල වෙනවා. ඍණ බලපෑම් වලට අපි කියනවා තර්ජන කියලා. සමහර වෙලාවට දැන් උදාහරණයක් විදිහට ගත්තාම දැන් අපි මෙච්චර කල් පන්තිය කතා කරලා තිනවා සමාජ හා සංස්කෘතික පරිසරය පිළිබඳව සහ ප්‍රජා පරිසරය පිළිබඳව. ඒ වගේම ස්වභාවික පරිසරය පිළිබඳව. දැන් ලංකාවේ කල්පිටිය වගේ ප්‍රදේශවල දැන් ඔය තියෙන සිටිය මොහොම තිබ්බහම මේ පොඩි කෑල්ලක් තියෙන්නේ. මෙන්න මේ කෑල්ල වගේ මේ වගේ කල්පිටිය වගේ ප්‍රදේශවල වැලි සහිත පසක් තමයි තියෙන්නේ. ලුණු සහ වැලි මිශ්‍රිත පසක් තමයි තියෙන්නේ. දැන් ලංකාවේ දුම්කල වගා කරන්නේ වැඩිපුරම යාපනයේ දිස්ත්‍රික්කේ තමයි දුම්කල වැඩිපුරම වගා කරන්නේ. ඒ සිගරට් හදන්න ගන්නේ නෑ දුම්කල විට කන්න තමයි ගන්නෙ. සිගරට් හදන්න ඊට වඩා ආනයනික දුම්කල පදම් කරපුවා පාවිච්චි කරනවා නව තාක්ෂණයකදී. කල්පිටිය ප්‍රදේශෙත් මේකට සුසු දේශගුණයක් තියෙනවා. දැන් මීට අවුරුදු 50කට විතර එහා පැත්තේ ඉඳලා 50කට 100කට එහා පැත්තේ ඉඳලා යාපනයේ ඉඳලා සංක්‍රමණය වෙච්ච ද්‍රවිඩ වැසියෝ මේ කල්පිටි ප්‍රදේශයේ පදිංචි වෙලා ඒ ප්‍රදේශයේ මේ දුම්කල වගාව ආරම්භ කරලා තියෙනවා. මොකද දැන් දුම්කොළ කියන ඒවා ලංකාවේ වෙන තැන්වල මේ කරන්න බෑ. දැන් සමහර පළාත්වල ගොවියෝ වැස්සෙනකන් අහස දිහා බලාගෙන හූල්ලනකොට කල්පිටිය ගොවියෝ වහින්න එපා කියලා දෙයියන්ට කියන බුදුම්මෝ වහින්නම් එපා කියලා. මොකද ඒ වැලි සහිත පසට මේ වැසි ජලයේ මිශ්‍ර වුණොත් එහෙම අනිවාර්යෙන් දුම්කොළ වගාව ඉවරයි. වගාව කරන්න වෙන්නේ. ඉතින් දැන් මේ පරිසර සාධක එක එක ප්‍රදේශවල එක එක තත්ත්වයන්ට අනුව මේ බලපාන විදිය වෙනස්. එතකොට අපි අධ්‍යයනය කරන්න ඕනේ මේ පරිසර සාධකවල හැසිරීම කොයි වගේද කියලා. හැසිරීම කොයි වගේද කියලා අධ්‍යයනය කළා අපි ඒකේ අවස්ථා හා තර්ජන කියන ඒවා හරියට අවබෝධ කරගන්න ඕනේ. අවස්ථා හා තර්ජන කියන ඒවා හරියට අවබෝධ කරගන්න ඕනේ. හරියට අවබෝධ කරගෙන තමයි අපි ව්‍යාපාරයකට අනිවාර්යයෙන්ම සැලැස්මක් කියන එක හදාගන්න ඕනේ. තේරුණාද මම කියන දේ පුතා? හරි. එතකොට දැන් අපි මේ වෙනකොට කතා කරලා තියෙන පරිසර සාධක වලට අමතරව අද අපි කතා කරමු තාක්ෂණික පරිසරය පිළිබඳව සාකච්ඡා කරමු. තාක්ෂණික පරිසරය ව්‍යාපාරිකයට ගොඩාක් වැදගත් වෙන පරිසරයක් තමයි තාක්ෂණික පරිසරය කියලා කියන්නේ. මේ T අකුර. තාක්ෂණයේ තියෙනවා මෙන්න මේ ලක්ෂණ ටික. තාක්ෂණය කියන්නේ ගතිකයි. මොකද්ද ගතිකයි කියන්නේ? නිතර වෙනස් වෙනවා. ඒවා ඒ කියන්නේ යල්පයින්නවා. යල්පනින්න සුළු වීම කියන ලක්ෂණය තියෙනවා. ගතිකයි වෙනස් වෙනවා. තියෙන එකට අග්ගාලේ යල්පයින්නවා. දැන් වාහනයක් බලන්න. ඊයර් එක පොඩ එහාට මෙහාට යනකොට යල්පනිනවා. යල්පයින්න සුළුයි. ගතිකයි යල්පයින්න සුළු වීම. ඒ වගේම අනිත් එක තමයි නව අවස්ථා උදා කිරීම පුතේ. නව අවස්ථා උදා කිරීම.
හරි. අලුත් අවස්ථා උදා කිරීම කියන එක තියෙනවා. තාක්ෂණය වෙනස් වීමත් එක්ක අලුතෙන් අලුත් ව්‍යාපාර අවස්ථාවන් අනිවාර්යෙන්ම එනවා. හරි. ඊට පස්සේ දැන් උදාහරණයක් ටයිප්‍රයිටරෙන් තෝ පරිගණකය ආවහම ටයිප්‍රයිටරේ අයින් කළා ටයිප්‍රයිටරෙන් කරන වැඩේ පරිගණකයෙන් කරන්න පුළුවන්. ඒතකොට ඒක තාක්ෂණීය දියුණු වීම. හැබැයි ටයිප්‍රයිටරේට කොළ විකුණන ඒවා තින්ත විකුණන කියන්නේ මේ තින්ත මේ කියන්නේ මේ කාබන් පටි විකුණන ඒවා ටයිප්‍රයිටර් අලුත් අඩියා කරන ඒවාට අමතරව පරිගණකාවට පස්සේ මුදුකාංග දෘඩාංග පරිගණක පාඨමාලා නේද? ඒ වගේ අලුත් ව්‍යාපාර අවස්ථා එනවා. ඒ කියන්නේ තාක්ෂණය වෙනස් වීමත් එක්කම නව අවස්ථා කියන උදා වෙනවා. ඒ වගේම වෙනස් වන තාක්ෂණයට හුරු වීම කියන එක අභියෝගකාරී භාවයක් තියෙනවා. අභියෝගකාරී වීම. ගතිකයි යල්පයින් සුළු වීම නව අවස්ථා උදා කිරීම අභියෝගකාරී වීම. ඔන්න ඔය ලක්ෂණ ටික අනිවාර්යයෙන්ම ඕකේ තියෙනවා. තේරෙනවද මම කියලා දෙපොතේ? ඔන්න ඔය ලක්ෂණ ටික ඕකේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් එතකොට එමයි ඒකේ තියෙන தත්ත්වය. තාක්ෂණික පරිසරයේ තියෙන ගති ලක්ෂණ. ඉතින් අපි බලන්න ඕන පුළුවන් තරම් අපේ ව්‍යාපාරට තාක්ෂණය කියන එක ආදේශ කරගන්න. තාක්ෂණය ආදේශ කර ගැනීමෙන් අපිට වාසි වගේම අවාසිත් වෙන්න පුළුවන්. මොනවද තාක්ෂණය ආදේශ කරගත්තාම අපිට තියෙන වාසි වෙන්නේ? තාක්ෂණය ආදේශ කරගත්තාම දරුවනේ අපිට තියෙන වාසි තමයි තාක්ෂණය ආදේශ කරගත්තාම එකක් තමයි අපිට අපේ ව්‍යාපාරයේ කටයුතු කාර්යක්ෂමව කරගෙන යන්න පුළුවන් කාලය එහෙම ඉතුරු වෙනවා අමුද්‍රව්‍ය නාස්තිය අඩු වෙනවා. දැන් ඔයා නිකන් හිතන්නකො Nescafe මැෂින් එකක් ගේනවා කියලා යම් කිසි හෝටලයකට Nescafe මැෂින් එකක් ගේනවා. Nescafe මැෂින් එකක් ගෙනාවම දරුවනේ දැන් තේ හදා ගලන්න ඕනේ නෑනේ. තේ 50ක් හැදුවොත් 50ම එකම විදිහ, එකම රස, එකම ගුණත්වය. හරි ඉක්මනට දෙන්නත් පුළුවන්. ඒ වගේ තව තියෙනවා මැෂින්ස් දැන් බීම හදන මැෂින්, අයිස්ක්‍රීම් මැෂින් ඒ වගේ තාක්ෂණය ආදේශ කරගත්තාම කාර්යක්ෂමතාවයේ ඵලදායකත්වයේ ගුණත්වයේ කියන එක වර්ධනය වෙනවා. පිරිවැය කියන එක අඩු වෙනවා. රුපියල් 60000 ගානේ වැඩ කරන සේවකයෝ 10ක් ඉන්නවා ලිපිකරුවෝ විදිහට. ලක්ෂ 6ක් පඩි ගෙවන ඔයගොල්ලන්ට. නමුත් එක කම්පියුටරයකින් ලක්ෂයක් පඩි දීලා ගන්න එක්කෙනෙක්ගෙන් ඒක කරගන්න පුළුවන්. ලක්ෂ 5ක් ආයතන ඉතුරු වෙනවා. ඒ කියන්නේ පිරිවැය අතින් වාසිදායක තත්ත්වයක් උදා වෙනවා. නේද? ඉතින් ඒ වගේ වාසි තියෙනවා මේක. අවාසි තමයි ගන්න තාක්ෂණය නිතරම යල්පයින්නවා. සේවකීන්ව නැවත පුහුණු කරන්න වෙනවා. නේ? තාක්ෂණය මත ඩිපෙන්ඩ් වුණාම තාක්ෂණය බිඳ වැටුනොත්, අධිශරි තාක්ෂණය බිඳ වැටුනොත්, බ්‍රේක් ඩවුන් එකක් වුණොත් අපිට ව්‍යාපාර කටයුතු කරගෙන යන්න බැරි වෙනවා. හැමදාම වාහනේ රිවර්ස් කරන්නේ රිවර්ස් කැමරාව දිහා බලලා නම් ඒ පුද්ගලයාට හිතේ සෙවුවට රිවර්ස් කරන්න බැරි නම් අනිවාර්ය රිවර්ස් කැමරාව කරන ගමන් එයාට ඒක හදා ගන්න වෙනවා. මොකද එයා හුරු වෙලා තින්නේ ඒකට. තේරෙනවද මම කියන්නේ දෙපතේ? ඔන්න ඔය විදිහට තමයි ඕකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. හරි? ඉතින් එතකොට ඔන්න වාසිය අවාසිය ඕමයි තියෙන්නේ. වාසිය අවාසිය ඕමයි තියෙන්නේ. දැන් සමහර වෙලාවට රැකියාවල් ලැබෙනවා වගේම තාක්ෂණය දුන්නාම තියෙන රැකියාවල් නැති වෙන වෙලාවලුත් තියෙනවා. වෘත්තීය රෝග හැදෙනවා. කම්පියුටර් දිහා බලන් ඉඳලා මැෂින් එක වැඩ කරලා හරි? තමන්ට විවිධ රෝගාබාධ ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ වාසිය අවාසි තමයි මේකේ තියෙන්නේ. ඒතර මේ වාසිය අවාසි සලකා බලලා තමයි තාක්ෂණය කියන එක ව්‍යාපාරයට ආදේශ කරගන්න ඕනේ. විශේෂයෙන්ම තාක්ෂණික පරිසරයෙන් පුතාලගෙන් අහන්නේ වාසිය අවාසි තමයි. හරි? රයිට්. එහෙනම් අපි බලමු නෝට් එක. හරි. එහෙනම් බලන්න ඔයාගේ තියෙන පිටු අංක 12 පිටු අංක 12 තාක්ෂණික පරිසරය කියන එක බලන්න පුතේ. මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් කරන ප්‍රබලතම සාධකයක් ලෙස තාක්ෂණය නම් කරන්න පුළුවන්. සමහර ව්‍යාපාර කටයුතු යල්පනවන්නත් නව අවස්ථා උදා කරගන්නත් තාක්ෂණයට හැකියාවක් තියෙනවා. තාක්ෂණයේ දියුණු වීම සමග ලෝකයේ විවිධ ශේෂ්ත්‍ර සඳහා භාවිතා කරන උපකරණද වෙනස් වෙලා තියෙන. ඒකට උදාහරණ කීපයක් පහත දැක්වෙනවා. උදාහරණ විතරයි මේ තියෙන්නේ. දැන් තාක්ෂණික පරිසරයේ මූලිකාංග විභාගෙදී ඇහුවොත් ඔයාට විවිධ තාක්ෂණයන් වර්ග ටිකක් ලියත හැකියි. වෛද්‍ය තාක්ෂණය, ප්‍රවාහන තාක්ෂණය, යුද තාක්ෂණය, නේ? නිෂ්පාදන තාක්ෂණය. ඒ තාක්ෂණයේ වර්ග කීපයක් ලියන්නේ. ඒව තමයි මූලිකාංග කියලා ගන්න වෙන්නේ. දැන් අපි ප්‍රජා පරිසරය වුවාම ජනගණත්වය, ජනගහනී ප්‍රමාණය, ස්ත්‍රී පුරුෂ අනුපාතය ඒව ලිව්වා වගේ තාක්ෂණික පරිසරයේ තාක්ෂණයේ වර්ග තමයි ලියන්න වෙන්නේ. ඒකට උදාහරණ කීපයක් අපි ලියමු. වෛද්‍ය තාක්ෂණය, වෛද්‍යාංශේ, නව රූපලාවන්‍ය ක්‍රම, රූපලාවන්‍ය ප්‍රතිකාර. ඔය එක ඉන්ජෙක්ෂන් එකක් ගාවම සුදු වෙලා යන්නේව තියෙන්නේ. පේන්නේ නැති ගන්න. නව රූපලාවන්‍ය ප්‍රතිකාර.
ලේසර් ප්‍රතිකාර. ලේසර් ප්‍රතිකාර. ලේසර් ප්‍රතිකාර. ඊට පස්සේ අවයව බද්ධ කිරීම. දැන් විශේෂයෙන්ම අක්මා බද්ධ එහෙම ඉස්සර තිබුණේ නැහැ. නමුත් දැන් අක්මාව කොටස් බද්ධ කරන්න පුළුවන් තරම් තාක්ෂණය දියුණුලා තියෙනවා. ඒ වගේම නව එන්නත් වර්ග, ඔය කොයිඩ් වලට වගේ අලුත් එන්නත් වර්ග, නව එන්නත් වර්ග. right, අවිආයුධංශයෙන් ජීවාවි, ජීව විද්‍යාත්මක අපි දැන් සමහර අයට සැකයක් තියෙනවානේ කොරෝනා කියලා කියන්නේත් එහෙම ජීවාවියක්ද කියලා. ජීවාවි. අභිආයුධංශයෙන් ජීවාවි. ඊට පස්සේ නියමුවන් රහිත යානා. නියමුවන් රහිත යානා. නියමුවන් රහිත යානා. ඊට පස්සේ මිසයිල තාක්ෂණය. ඒ වගේම සැහැල්ලු ගිනි අවි. සමහර ගිනි අවි තියෙන උඩ සාක්කුවේ දාගෙන යන්න පුළුවන්. සැහැල්ලු ගිනි අවි. right, ඊට පස්සේ මෝටර අතාංශයෙන් වේගවත් එන්ජින්. වේගවත් එන්ජින්. ඊට පස්සේ සැහැල්ලු මෝටර රථ. කුඩා සැහැල්ලු මෝටර රථ කීප දෙනා යන්න පුළුවන්, එක්කෙනෙක් දෙන්නෙක්. නමුත් ඉන්ධන පිරිමැස්ම හොඳයි. ඒ වගේම විදුලි මෝටර රථ. ඒ වගේම දෙමුහුන් මෝටර රථ. දෙමුහුන් කියලා කියන්නේ හයිබ්‍රිඩ්, බැටරි කරන්ට් එකයි ඒ විදිහට දෙකටම යනවා. දෙමුහුන් මෝටර රථ.
sannivedana තාක්ෂණාංශයෙන් අලුත් ඒවා ලියමු අපි. මංගත ඉගැන්වීම් මංගත ඔන්ලයින් මේ අපි කරන්නේ මංගත ඉගැන්වීම් sannivedana තාක්ෂණාංශයෙන්. ඒ වගේම ජංගම දුරකථන චන්ද්‍රිකා රූපවාහිනී මංගත ඉගැන්වීම් ජංගම දුරකථන චන්ද්‍රිකා රූපවාහිනී ඒ කියන්නේ සැටලයිට් වලින් රූපවාහිනී දැන් channel දෙන්නේ මංගත ඉගැන්වීම් ජංගම දුරකථන චන්ද්‍රිකා රූපවාහිනී තව බ්ලූටූත් පහසුකම සිංහල නම් නෑ ඒවට. ඔන්න නීල දන්ත තාක්ෂණය කියලා හදාගත්තා. බ්ලූ කියන්නේ නිල්නේ, ටූත් කියන්නේ දත්. එහෙම ලියන්න එපා. බ්ලූටූත්. හරි. නිෂ්පාදන තාක්ෂණය ලියන රොබෝ තාක්ෂණය, රොබෝ තාක්ෂණය. රොබෝ තාක්ෂණය පරිගණක ආශ්‍රිත නිර්මාණ එතන ලියන්න වරහන් ඇතුලේ CAD පරිගණක ආශ්‍රිත නිර්මාණ CAD පරිගණක ආශ්‍රිත නිර්මාණ CAD right ඊට පස්සේ ආහාර පාන අංශයෙන් පුතේ කෘත්‍රිම රසකාරක ඒ වගේම කෘත්‍රිම වර්ණක කෘත්‍රිම රසකාරක කෘත්‍රිම වර්ණක ඒ වගේම ෂණික ආහාර ඕනනම් ඔයාලට ලියන්න පුළුවන් ෂණික ආහාර වර්ග මුද්‍රණ තාක්ෂණයෙන් පුතේ ලේසර් මුද්‍රණය ඊට පස්සේ ඩිජිටල් પ્રિન્ટિંગ මේ උදාහරණ තමයි අපි දීලා තියෙන්නේ ඒ තාක්ෂණික පරිසරයේ වෙනස් වීම වලට උදාහරණ. දැන් ඔයාලට කියලා දීපු විදිහට ඔයා බලන්න නිබන්ධනයේ පුතේ තාක්ෂණය භාවිතා කිරීමේ ප්‍රතිලාභ දීලා තියෙනවා. කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ වැඩ කරන වේගය වගේ දේවල් වැඩි වෙනවා. අපතේ යාම අඩු වෙනවා. ඒකෙන් සමස්තයක් විදිහට පිරිවැය අඩු වෙලා ලාභදායකත්වය වැඩි වෙනවා. යහපත් වැඩ පරිසරයක් නිර්මාණය. දැන් ෆෑන් එකක් මහා හයියෙන් දාලා තිනට වඩා AC එකක් දානකොට හොඳයි. ඒ වැඩ කරන්නත් ලේසි සද්දෙත් අඩුයි නේද ව්‍යාපාරික කාරණාවල ගුණත්වය වැඩි ලාභය ඉහළ යනවා තරඟෙට එහෙම මුණ දෙන්න ලේසි දැන් බැංකුවක් බලන්නකෝ ATM මැෂින් එකක් තියෙන හින්දා ඒගොල්ලන්ට බැංකුව පැය 24 පුරාම අරගෙන ඉන්න පුළුවන් නේද right ගැටලු වලට යමු අපි ගැටලු ලියව නව තාක්ෂණය භාවිත කිරීමේ ගැටලු පළවෙනි එක
පළවෙනි එක. නිරන්තරයෙන් යල් පැනීම. වේගෙන් යල් පයින්නවා. නිරන්තරයෙන් යල් පැනීම. සේවකීන් ඊළඟ එකට සේවකීන් නැවත සේවකින් නැවත පුහුණු කළ යුතු වීම. නැවත පුහුණු කළ යුතු වීම. ඊට පස්සේ වෘත්තීය රෝග ඇතිවීම. වෘත්තීය රෝග ඇතිවීම. වෘත්තීය රෝග ඇතිවීම. ඊට පස්සේ තාක්ෂණයේ බිඳ වැටුණු විට තාක්ෂණයේ බිඳ වැටුණු විට තාක්ෂණයේ බිඳ වැටුණු විට සේවා සැපයීම අපහසු වීම. ඔය ATM මැෂින් එකක් එහෙම කැඩුනොත් නේද? සේවා සැපයීම අපහසු වීම. මිනිස්සු බැංකුවට බැන බැන යන්නේ එතකොට. ඊට පස්සේ ඊළඟ එක. තව ස්ථාපන හා නඩත්තු වියදම් අධික වීම. ගන්නත් වියදමක් යනවා, මේන්ටේන් කරන්නත් වියදමක් යනවා. ස්ථාපන හා නඩත්තු වියදම් අධික වීම. ස්ථාපන හා නඩත්තු වියදම් අධික වීම. තව මොනවාද ගැටලු? සේවකයෝ පුහුණු කරන්න ඕන, යල් පනිනවා, බිඳ වැටුණු ප්‍රශ්න, තව එක ඇතම් ශේෂ්ත්‍රවල සේවා වියුක්තියක් ඇති කිරීම. පරිගණකයක් ආවම රස්සාවල් එකක් හැදෙනවා, 10ක් විතර නැති වෙනවා. සේවා වියුක්තියක් ඇති කිරීම. ඊළඟ ඔය වෛරස් දත්ත සොරා ගැනීම වගේ දේවල් දැන් මේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වලට රිංගලා ඒක හොරකම් කළා කියලා මේ පහුගිය දවස්වල තියෙනවා කතා බහ. ඒ කියන්නේ රජයේ ආයතනයක වෙබ් අඩවියට හරි ඩේටාබේස් එකකට හරි ගිහලා ඒ ඩේටාබේස් එකේ ඩේටා උස්සලා. ඒක හරියට අර ඉස්කෝලේ 180 නැති එකෙක් නම් පොත උස්සලා නම් පොතේ තියෙන ඔක්කොගෙම එක වැටිච්ච ඒවා සේරම බින්දු කරනවා. ඒ කියන්නේ එකෙක්වත් ඇවිල්ලා නැහැ වගේ. ඒතර ආපෙවුම වෙන්නත් බෑ, ආපෙ නැතිව වෙන්නත් බෑ. ඒ වගේ. ඉතින් තාක්ෂණය ආශ්‍රිත විවිධ වංචාවල් වෙන්න පුළුවන්. ලියන්න. තාක්ෂණය ආධාර කරගෙන පුද්ගලයන් විසින්
විවිධ වංචාවල් සිදු කිරීම. විවිධ වංචාවල් සිදු කිරීම. right. වංචාවල් සිදු කිරීම. හරි. ඊට පස්සේ අපි යමු පුතේ ඊළඟ පරිසරයට. ඔය අපි කතා කරේ තාක්ෂණික පරිසරය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරේ. ඊළඟට අපි තවත් ව්‍යාපාරයකට ඉතාමත් වැදගත් වෙන පරිසරයක් පිළිබඳව සාකච්ඡා කරමු. දැන් අපි PESTNGDL කියන එකෙන් පන්තිය දැනට සෝෂල්, ටෙක්නිකල්, ඒ වගේම ඩෙමෝග්‍රැෆි නේද? ඒ පරිසරයන් පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම නැචරල් කියන ඒවා. දැන් අපි කතා කරන්නේ මේ ආර්ථික පරිසරය පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. ආර්ථිකයනේ සෑහෙන වැදගත් වෙන ව්‍යාපාරිකයෙක් නේද? මොකද මේක ඇතුලේ තියෙන තනිකරම මූල්‍ය සාධක ළමයි. මූල්‍ය සාධක. හරි. භාණ්ඩ හා සේවා මිල කරනකොට රටේ තියෙන උද්දමනය. උද්දමනය කියලා කියන්නේ භාණ්ඩවල මිල වැඩිවීම කියන එක. උද්දමනය කියන එක රජය සහ ව්‍යාපාර පාඩමේදී ඔයාලට උද්දමනය ගැන හොඳට කියලා දෙනවා. ඒ උද්දමනය අනුව තමයි භාණ්ඩ හා සේවා මිල කරන්නේ. ඒ වගේම මිනිසුන්ගේ තියෙන ක්‍රය ශක්තියත් වැදගත්. දැන් රත වාහනවල මිල අධික ලෙස ජපානයෙන් වාහන ගෙන්නන්නේ නැහැ කියලා ලංකාවට රත වාහනවල මිල අධික ලෙස වැඩි වුණා. හරි. නමුත් ඒ වැඩි වෙච්ච මිලට ගන්න මිනිස්සු ගාව සල්ලි නැහැ. එතකොට නිකම්ම මිලමක් වෙනවද? ප්‍රයිස් ඩවුන් වෙනවා, රෙඩියුස් වෙනවා මිල. මොකද ඒ ගණන් වලට මිනිස්සු කවුරුත් ගන්නෑ. ක්‍රය ශක්තිය කියන එක වැදගත්. ඒ වගේම අනිත් එක තමයි පුතේ ආදායම් මට්ටම. මිනිස්සුගේ ඒකපුද්ගල ආදායම කියන එක. ඒ අනුව තමයි අපිට සුඛෝපභෝගී භාණ්ඩද බාල භාණ්ඩද හදන්න කියලා තීරණය කරන්න වෙන්නේ. උද්දමනය, ක්‍රය ශක්තිය, ආදායම, ඒ වගේම විනිමය අනුපාත වගේ අනුපාත ළමයි ආනයන අපනයන කටයුතු වලට පොලී අනුපාත, ඒ වගේම බදු අනුපාත, මූල්‍ය වෙළඳපොලේ කටයුතු, කොටස් වෙළඳපොලේ කොහොමද කොටස් වෙළඳපොල හැසිරෙන්නේ? ආර්ථික වර්ධනය කොහොමද? හරි. ඊට පස්සේ රජයේ අයවැය කොහොමද? රජයේ ඊළඟට අයවැය කොහොමද ඉදිරිපත් කරන්නේ? ඊ අනාදී කාරණාවන් අතිශය වැදගත් වෙනවා පුද්ගලයෙක්ට ව්‍යාපාර කටයුතු කරනකොට ආර්ථික තීරණ ගැනීම සඳහා. හරි. බලන්න ආර්ථික පරිසරය. මේදී ආර්ථිකයට සම්බන්ධ සියලුම මූල්‍ය සාධක තමයි පුතා සලකා බැලෙන්නේ. එතකොට මේ පරිසරයට අයත් සාධක ලෙස පහත දේ හඳුනා ගන්න පුළුවන්. ලියන්න. උද්දමනය. 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 ක්‍රය ශක්තිය. ක්‍රය ශක්තිය. ඒක පුද්ගල ආදායම. උද්දමනය, ක්‍රය ශක්තිය, ඒක පුද්ගල ආදායම, ජාතික ආදායම. ජාතික ආදායම කියන්නේ රටේ ජාතික නිෂ්පාදනය කියන එක. ජාතික ආදායම. ආර්ථික වර්ධනය. ආර්ථික වර්ධනය. විනිමය අනුපාතය. බදු අනුපාත. බදු අනුපාත. පොලී අනුපාතය. අයවැය කටයුතු. ඒ කියන්නේ රජයේ පිස්කල් ප්‍රතිපත්තිය වගේ අයවැය කටයුතු. මූල්‍ය වෙළඳපළ. ඒ වගේම රජයේ ආර්ථික ප්‍රතිපත්ති. රජයේ ආර්ථික ප්‍රතිපත්ති. ඒවා වැදගත් වෙනවා ව්‍යාපාරිකයට තීරණ ගන්න. දැන් මං කිව්වේ ව්‍යාපාරික තීරණ ගන්නකොට මේවා කොහොමද වැදගත් වෙන්නේ කියලා ඒ වගේ. හරි. ඊට පස්සේ පොතේ ක්වෙස්චන් එකක් තියෙනවා පුද්ගලයෙක්ගේ ක්‍රය ශක්තිය කෙරෙහි බලපෑම් එල්ල කරන සාධක මොනවද කියලා අහනවා.
ක්‍රය ශක්තිය කියන්නේ මොකද්ද? මිලදී ගැනීමේ හැකියාව තමයි දරුවනේ ක්‍රය ශක්තිය කියලා කියන්නේ. පුද්ගලයාගේ ක්‍රය ශක්තිය කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ මිලදී ගැනීමේ හැකියාව තමයි ක්‍රය ශක්තිය කියලා කියන්නේ. ඒතර ක්‍රය ශක්තිය කෙරෙහි බලපෑම් එල්ල කරන්නා වූ ප්‍රධාන සාධක කීපයක්ම තියෙනවා. මොනවාද ඒ සාධක? හරි. ක්‍රය ශක්තිය කෙරෙහි බලපෑම් එල්ල කරන ප්‍රධාන සාධක කීපයක්ම තියෙනවා. මොනවාද ඒ සාධක? එකක් තමයි මිල කියන එක ප්‍රධාන සාධකයක්. හරි. මිල කියන එක ප්‍රධාන සාධකයක්. මිල වැඩි වුණොත් ක්‍රය ශක්තිය කියන එක අඩු වෙනවා. හරිද? මිල වැඩි වුණොත් ක්‍රය ශක්තිය කියන එක අඩු වෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි ආදායම කියන එක. හරිද? පුද්ගලයාගේ ආදායම කියන එක වැඩි වුණොත් එයාගේ ක්‍රය ශක්තිය කියන එක වැඩි වෙනවා. හරිද? මිල වැඩි වුණොත් ක්‍රය ශක්තිය කියන එක අඩු වෙනවා. ආදායම කියන එක වැඩි වුණොත් ක්‍රය ශක්තිය කියන එක වැඩි වෙනවා. ඒ වගේම ණය සුලභතාවයේ කෙනෙක්ට පුතේ ණය ගන්න පුළුවන් නම් ගයක් හදා ඉන්නවා භාගයක් හදනකොට ඔන්න ගේ හදා ගන්න බැරි වෙනවා මේ පුද්ගලයාට. එකපාරට බැංකුවකින් ලෝන් එකක් ආවොත් ඔන්න යාගේ ක්‍රය ශක්තිය වැඩි වෙනවා. ණය සුලභතාවය වැදගත්. මිල, ආදායම, ණය සුලභතාවය ඒ වගේම අපි ගත්තාම මිල ආදායම ණය සුලභතාවය ඊළඟට තව පුතේ ඉතිරි කිරීම ප්‍රමාණය පුද්ගල ඉතිරි කිරීම ප්‍රමාණය යම්කිසි පුද්ගලයෙක් ඉතිරි කිරීම කියන ඒවා වැඩි වුණොත් එයාගේ ක්‍රය ශක්තිය වැඩි වෙනවා. මෙන්න මේවා තමයි පුද්ගලයෙක්ගේ ක්‍රය ශක්තිය කියන්නේ වර්තමාන ආදායම අපි ඉතුරු කරන්න ඕන අනාගතයේදී ප්‍රයෝජනට ගන්න. එහෙම වුණොත් අපේ ක්‍රය ශක්තිය කියන එක අනිවාර්යෙන් වර්ධනය වෙනවා. හරි. එහෙනම් ලියමු අපි. ලියන්න පළවෙනි එක භාණ්ඩ හා සේවා මිල. පිටු අංක 13 තියෙන ප්‍රශ්නේ. භාණ්ඩ හා සේවා මිල. ඒ වගේම පුද්ගල ආදායම. පුද්ගල ආදායම. භාණ්ඩ හා සේවා මිල. පුද්ගල ආදායම. ණය සුලභතාවය. ණය සුලභතාවය. ඒ වගේම ඉතිරි කිරීම ප්‍රමාණය ක්‍රය ශක්තිය වැඩි කරන සාධක වැඩි හෝ අඩු කරන සාධක. ඒ වගේම පුතාගේ නිබන්ධනේ ඊළඟට අහනවා ආදායම් පන්ති මොනවද කියලා අහනවා ලෝකේ දකින්න ලැබෙන්නේ. අපි දන්න විදියට මිනිස්සුන් ආදායම අනුව වර්ග කරාම ලෝකේ මිනිස්සුන් ආදායම අනුව දරුවනේ වර්ග කරාම ඉහළ ආදායම් ලබන අය ඉන්නවා මධ්‍යම ආදායම් ලබන අය ඉන්නවා ඒ වගේම පහළ ආදායම් ලබන අය ඉන්නවා. ඔය පන්ති තුනනේ තියෙන්නේ. හැබැයි මේක මේ ආදායම් පන්ති තුන කියන එක පන්ති පහකට කඩන්න පුළුවන්. ඉහළ ආදායමේ ඉහළම මට්ටම තියෙනවා. ඒ වගේම ඉහළ ආදායමේ පහළ මට්ටම තියෙනවා. ඒ යන්තම් ඉහළ වගේ. පහළ ආදායමේ ඉහළ මට්ටම තියෙනවා. පහළ ආදායමේ පහළම මට්ටම තියෙනවා. ඉහළ ආදායමේ ඉහළම මට්ටම ඉහළ ආදායමේ පහළ මට්ටම. එතන ආදායම් පන්ති දෙකයි. මධ්‍යම ආදායම් මට්ටම මෙහෙමම තියෙනවා. පහළ දැන් ඔයාලට තේරුන්නේ නැත්නම් ඔයා නිකන් හිතන්නකෝ මෙහෙම. පහළ ආදායම කියලා කියන ආදායම බිඳුවේ ඉඳලා ආදායම ලක්ෂ වෙනකන් කියලා හිතන්න නිකන් එහෙම හිතන්නකෝ. බිඳුවේ ඉඳලා ලක්ෂ වෙනකන් පහළ ආදායම. හරියටම ලක්ෂයක් අපි තව හරියටම 90000ක් විතර ලැබෙන පුද්ගලෙක් පහළ ආදායමේ ඉහළ මට්ටමේ ඉන්නේ. හැබැයි දවසකට රුපියල් 20ක් 30ක් හොයන හිතන්නේ කෙනෙක් හිතන්න ඉන්නේ නිකන් 20ක් 30ක් හොයන්නේ ඌ තමයි මේ දවසට 90000ක් විතර හොයන්නේ. එයා ඉන්නේ පහළ ආදායමේ පහළම මට්ටමේ. ඔන්න ඔක තමයි පහළ ආදායමේ පහළයි ඉහළයි කියලා කියන්නේ. ඒ වගේම ඉහළ ආදායමත් ඒ විදිහට වර්ග වෙනවා. හරියට අපි ලියමු මේ. ඉහළ ආදායමේ ඉහළම මට්ටම. ඉහළ ආදායමේ ඉහළම මට්ටම. ඉහළ ආදායමේ ඉහළම මට්ටම.
ඉහළ ආදායමේ පහළ මට්ටම. ඉහළ ආදායමේ පහළ මට්ටම. ඒ වගේම මධ්‍යම ආදායම් මට්ටම. මධ්‍යම ආදායම් මට්ටම. පහළ ආදායමේ ඉහළ මට්ටම. පහළ ආදායමේ ඉහළ මට්ටම. ඒ වගේම පහළ ආදායමේ පහළම මට්ටම. පහළ ආදායමේ පහළම මට්ටම. උන ආදායම් පන්ති 5. තේරුණාද? හරි. හරි. දැන් එහෙනම් අපි ඉවර කළේ ආර්ථික පරිසරය පිළිබඳව තමයි කතා කරලා ඉවර කළේ. ආර්ථික පරිසරය පිළිබඳව. හරි. එවනම් දරුවනේ දැන් අපි political, economic, social, technical, natural, global, demography, legal කියන ඒ වලින් ආර්ථික හරි, සමාජ හරි, තාක්ෂණික හරි, ස්වභාවික හරි, ප්‍රජා විද්‍යාත්මක හරි. දැන් අපි කතා කරමු political සහ legal පිළිබඳව සාකච්ඡා කරමු. අපි එකටම කතා කරමුකෝ. දේශපාලන පරිසරය සහ නෛතික පරිසරය. ওই දෙකක් විදිහට තමයි දැන් ගණන් ගන්න. රටක දේශපාලන තත්ත්වය පිළිබඳව යම්කිසි අවබෝධයක් ව්‍යාපාරයක් කරන පුද්ගලයෙක්ට තිබිය යුතුයි. කාටවත් කියන්නේ සමහරුන්ගෙන් ඇහුවා මොනවාද දෙයක් ඒගොල්ලෝ කියන අපිට ওই දේශපාලනේ වැඩක් නැහැ නේ අපි දන්නේ නැහැ දේශපාලන. එහෙම කියන එක ඒගොල්ලන්ට හරි ලොකු වමක් වගේ තමයි කියන්නේ. කවුරු හරි මගෙන් නම් දේශපාලන මොනවා හරි දෙයක් ඇහුවොත් මම දන්න දේ කියනවා. මට හිතන දේ කියනවා. දැන් එහෙමනම් එම පුද්ගලයාට කියන්න ඕන අපිට ඔය ආර්ථිකයේ වැඩක් නැහැනේ. අපි ඔය ආර්ථිකය ගැන දන්නේ නැහැ. මෙලෝ දෙයක් දන්නේ නැහැ අපි ආර්ථිකය ගැන. නමුත් එයා ආර්ථිකය ගැන හොයනවා. එයා දේශපාලනය ගැන දන්නවා. නමුත් අර එයා ලැජ්ජයි Taman දේශපාලනික සත්‍යයක් විදිහට හැසිරෙනවා කියන එක කියන්නේ. හැම පුද්ගලයාටම රජයේ ප්‍රතිපත්ති දේශපාලන කණ්ඩායම් මැතිවරණ පැවැත්වීම ඒවැයෙන් එන ප්‍රතිඵල ඒ ප්‍රතිඵල කොහොමද ව්‍යාපාරයට අදාළ වෙන්නේ කියන පුරෝකථනයට එළඹීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ රටේ කොටස් වෙනදපළ වෙනස් වෙන්නේ. ස්ථාවර රජයක් આવොත් කොටස් වෙනදපළ දියුණු වෙනවා. මොකද විදේශ ආයෝජන කළාගෙන ඉන්න හින්දා. නමුත් අස්ථාවර රජයක් આવොත් කොටස් වෙනදපළේ දියුණුවක් නැහැ. ඔන්න ඔය විදිහට ඒවා වෙනස් වෙනවා දරුවනේ. ඒතර ඒ රටක රජයක තියෙන දේශපාලන දර්ශනය. ඒගොල්ලන්ගේ තියෙන දේශපාලන දර්ශනය රජයේ ප්‍රතිපත්ති වගේ දේවල්. ඒ වගේම දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වය. ඒ වගේම දේශපාලනික වශයෙන් හැසිරෙන විවිධ කණ්ඩායම් ඉන්නවා. නේ රාවණා බලකාය, බොදු බල සේනාව, ඒ වගේ දේශපාලනික වශයෙන් හැසිරෙන කණ්ඩායම් ඉන්නවා. හරි. සිංහලේ මේ සංවිධාන, ඒ වගේ විවිධ සංවිධාන. ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය කියන එක ව්‍යාපාර වලට හිතකරව වූ අහිතකරව බලපාන්න පුළුවන් නිසා මේව ගැන හොයන්න ඕනේ. නෛතික පරිසරයත් එහෙමයි. දේශීය නීති තියෙනවා අලුතෙන් සම්පාදනය වෙන. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා රටම පාලනය වෙන. දේශීය නීති ක්‍රියාත්මක කරන බලධාරී ආයතන සෙට් එකක් ඉන්නවා. ඒ අයගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධය තියෙන්න ඕනේ. එහෙමනම් අර ඉස්සෙල්ලා දේශපාලන පරිසරය ගැන දන්නේ නැති මිනිස්සයා පාරේ ඉරක් කපාගෙන යනවා. ට්‍රැෆික් එකකින් අල්ලනවා. අල්ලලා කියනවා මේ පාරේ ඉරි කපන්න තහනම් මෙහෙම නීතියක් තියෙනවනේ කියලා. ඉතින් එයා කියනවා ওই නීතිය අපිට වැඩක් නැහැ. නීති ගැන අපි හොයන්නේ නැහැ. අපි අපේ වැඩක් බලාගෙන ඉන්නවා.
එහෙම කිව්වා කියලා මිනිහට ඒකෙන් නිදහසක් හම්බ වෙනවද? නෑ. ඒකේ දඬුවමට යාට අනිවාර්යෙන් විඳින්නම වෙනවා. දඬුවම යාට විඳින්නම වෙනවා. ඒක නිසා රටක තියෙන නීති මොනවද, ව්‍යවස්ථාව මොකද්ද, බලධාරී ආයතන මොනවද කියන එක පිළිබඳව අනිවාර්යෙන් පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. right. හරි. එමනම් අපි බලමු දේශපාලන පරිසරය කියන එකට එන්න. දේශපාලන පරිසරය කියන එකට එන්න. right. බලන්න රටක දේශපාලන හා නෛතික රාමුව තුළ සිදුවන විවිධ වෙනස්කම් ව්‍යාපාර කෙරෙහි ඍජුවම බලපානු ලැබේ. යහපත් දේශපාලන හා නෛතික තත්ත්වයක් ව්‍යාපාරවල පැවතීම ව්‍යාපාරවල ධනාත්මකව බලපානවා. හරිද? කෙසේ වෙතත් වර්තමානයේදී දේශපාලන අර්බුද හා නීති රීතිවල දැඩිභාවය ඉහළ ගොස් තියෙනවා. මෙම පරිසරයට පහත සාධක ඇතුළත් වෙනවා. හරි? ඒක highlight කරගන්න පොඩ්ඩක්. ඇතුළත් වෙන සාධක ටික. හරිද? දේශපාලන දර්ශනය, රාජ්‍ය ප්‍රතිපත්ති, බලපෑම් කරන කණ්ඩායම්, දේශීය අනපනත්, අන්තර්ජාතික නීති. ඒකෙන් ඔයා උතන කපන්න දේශීය අනපනත් සහ අන්තර්ජාතික නීති කියන ඒවා කපන්න පුතේ. මොකද ඒක නෛතික පරිසරයට අපි දාමු. දේශීය අනපනත් අන්තර්ජාතික නීති දෙකම කපන්න. දේශපාලන දර්ශනය, රාජ්‍ය ප්‍රතිපත්ති, බලපෑම් කරන කණ්ඩායම්, තව ලියන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඒ වගේම නීති ක්‍රියාත්මක කරන බලධාරී ආයතන. නීති ක්‍රියාත්මක කරන බලධාරී ආයතන. නීති ක්‍රියාත්මක කරන බලධාරී ආයතන. හරි. නෛතික පරිසරය කියන එකත් පුතාලා ලියන්න මෙහෙම. නෛතික පරිසරය. රටක ක්‍රියාත්මක කරනු ලබන රටක ක්‍රියාත්මක කරනු ලබන විවිධ නීති රීති ව්‍යාපාරවලට හිතකරව හෝ අහිතකරව ව්‍යාපාරවලට හිතකරව හෝ අහිතකරව හිතකරව හෝ අහිතකරව බලපානු ලැබේ. බලපානු ලැබේ.
බලපානු ලැබේ. එම නිසා මෙම පරිසරයට දේශීය අනපනත් සහ ඒවා ක්‍රියාත්මක කරන බලධාරී ආයතන ඇතුළත් කළ හැක. පුතේ මම පොඩි වැරද්දක් කළා. ඔයාට මම දේශපාලන පරිසරයේ අපි තියාගත්ත දේශපාලන දර්ශනය රාජ්‍ය ප්‍රතිපත්ති බලපෑම් කරන කණ්ඩායම් ඊට පස්සේ අනපනත් ක්‍රියාත්මක කරන බලධාරී ආයතන අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එක ලිව්වනේ දෙතෙන්ට. අන්න එතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එක මම ලිව්වනම් කපන්න. දේශපාලන පරිසරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එක ලිව්වනම් කපන්න. ඒක දේශපාලන පරිසරයට නෙමෙයි නෛතික පරිසරයට තමයි එන්නේ. එහෙම කපලා ඔයා දේශපාලන පරිසරයට ලියන්න දේශපාලන ස්ථායීතාවය කියලා. ස්ථායීතාවය කියලා කියන්නේ දේශපාලන මේ ස්ථාවරභාවය කියන එක. දේශපාලන ස්ථායීතාවය, ස්ථාවරභාවය කියන එක තමයි එකකින් අදහස් වෙන්නේ. දේශපාලන ස්ථායීතාවය. හරියටම මට වැරද්දක් වුණා. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නෛතික පරිසරයට යන දෙයක් අනිවාර්යයි. right. question එකට යන්න. රජයේ විසින් විවිධ අවස්ථාවලදී නීති සම්මත කරනවා. ඒ නීති සම්මත කරන්න ප්‍රධාන හේතු තුනක් තියෙනවා. ඒවා අහනවා මොනවද කියලා. ආණ්ඩුව එක එක නීති දානවා පුතේ. එකක් තමයි වෙළඳ විසමාචාර කරනවනේ වෙළෙන්දු. ඒවෙන් පාරිභෝගිකය ආරක්ෂා කරන්න නීති දානවා. ලියන්න පළවෙනි එක. වෙළඳ විසමාචාර වලින් පාරිභෝගිකය ආරක්ෂා කිරීම සඳහා. වෙළඳ විසමාචාර වලින් පාරිභෝගිකය ආරක්ෂා කිරීම සඳහා. වෙළඳ විසමාචාර වලින් පාරිභෝගිකය ආරක්ෂා කිරීම සඳහා. ඊට පස්සේ ඊළඟ එක අහිතකර ව්‍යාපාර පරිචයන්ගෙන් සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා. අහිතකර ව්‍යාපාර පරිචයන්ගෙන් සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා. සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා. ඊට පස්සේ ඊළඟ එක වෙළඳ විසමාචාර වලින් පාරිභෝගිකය ආරක්ෂා කර ගැනීම
අහිතකර ව්‍යාපාර පරිචයන්ගෙන් සමාජය ආරක්ෂා කර ගැනීම. අනිත් එක තමයි සේවක සුරක්ෂිතතාවය සඳහා. සේවක සුරක්ෂිතතාවය සඳහා. सेवक सुरक्षिततावे सदा सॉरी पढ़ाई हो पढ़ाई नहीं मेहमलियान सेवक मेहमलियान पिलंद विषमाचारोलिන් පාරිභෝගික ආරක්ෂා කිරීම අහිතකර ව්‍යාපාර පරිචයන්ගේ සමාජය ආරක්ෂා කිරීම ඒකාධිකාරයෙන් එමලියන් ඒකාධිකාරයෙන් ව්‍යාපාර ආරක්ෂා කිරීම හේතු ගොඩක් තියෙන හොඳම හේතු තුන තමයි මම ලිව්වේ නීති දාන්න හේතු 3යි කියලා නෑ හේතු ගොඩක් තියෙනවා ඒකෙන් හොඳම හේතු තුන තමයි මම ලිව්වේ පිළිඳ විෂමාචාර වලින් පාරිභෝගික ආරක්ෂා කිරීම අහිතකර ව්‍යාපාර පරිචයන්ගෙන් සමාජය ආරක්ෂා කිරීම ඒකාධිකාරී තත්ත්වයන්ගෙන් ව්‍යාපාර ආරක්ෂා කිරීම ඒකට තමයි රජයේ සාමාන්‍ය නීති දාන්නේ රයිට් ඒක බලන්න රජයේ විසින් සම්මත කරන අනපනත් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආයතන ස්ථාපිත කරනු ලැබේ. මේ රාජ්‍ය ආයතන විසින් නීති ආරක්ෂා කිරීම සඳහා පියවර ගනු ලැබේ. පසුගිය දශක කිහිපය තුළ ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන බලපෑම් කරන කණ්ඩායම් වල වර්ධනයක් දකින්න පුළුවන්. පාරිභෝගික අයිතීන් එහෙම වැඩිපුර දිනා ගන්න රජය වෙත බලපෑම් එල්ල කිරීම මේ කණ්ඩායම් වල ප්‍රධාන අපේක්ෂාව. රයිට්. නිතරම නෛතික පරිසරය හරිම උණුසුම්. දේශපාලන පරිසරය හරිම උණුසුම්. නිතර ඒවා වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ වෙනස්කම් නිතරම ව්‍යාපාර වලට බලපෑම් එල්ල කරන නිසා මේ පරිසර සාධක කරී අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕනේ. හරි. ඒතකොට අපි මේක පුතා පොලිටිකල්, ඉකොනොමික්, සෝෂල්, ටෙක්නිකල්, නැචරල්, ඩෙමෝග්‍රැෆි, ලීගල් ඒ ටික කළා. අපි එන ඊළඟ වීඩියෝ එකෙන් ග්ලෝබල් සහ ඉතුරු කොටස් ටික සාකච්ඡා කරලා මේ පාඩමේ අවසානට යමු. හරි. එමනම් අපි ඊළඟ වීඩියෝ එකේදී මුණ ගැහෙමු. ආයුබෝවන්.